පවත්තන කෝණය. අනිත් එක තමයි මේ පැත්ත තමයි පළවෙනි මාධ්‍ය, මේ පැත්ත තමයි දෙවෙනි මාධ්‍ය. right? දැන් sin 30 බෙදීම sin r, sin 30 බෙදීම sin r සමානයි පළමු මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍යයේ වර්තනාංකයේ හෙවත් n2 බෙදීම n1 කියන එක කෙනා. දැන් මම පාඩම් කරන් ඉන්නේ මෙහෙමයි. sin i බෙදීම sin r සමානයි n2 බෙදීම n1. අන්න. එහෙනම් sin මේ කෝණය බෙදීම මේ කෝණය සමානයි sin n2 බෙදීම n1. දෙපැත්ත මාරු කරලා බෙදන්න. එහෙනම් sin 30 කියන්නේ 0.5යි. බෙදීම sin r. හරි. n2 කියලා කියන්නේ දෙවන මාධ්‍ය වර්තනාංකය 1යි. වාතයේනේ. වාතයේ වර්තනාංකය 1යි. වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2යි. 3 බෙදීම 2යි. හරි. ඊට පස්සේ මේකෙන් sin r උක්ත කරන්න ළමයි. sin r උක්ත කරන්න. එහෙනම් sin r උක්ත කරාට පස්සේ වාට එනවා sin r සමානයි 3 බෙදීම 2 වැඩි කිරීම 0.5. හරි. 3 බෙදීම 2 වැඩි කිරීම 0.5. ඒ කියන්නේ ඔයාට එනවා මේ විදිහට sin r සමානයි 1.5 වැඩි කිරීම 0.5. හරි. එහෙනම් ඔයාට එනවා sin r සමානයි ඔයාට එනවා 0.75යි 0.2යි. හරිද? sin r ඔයාට එනවා 0.75යි 0.2යි. ඔයා බලන්න කීයද කියලා උත්තරේ එන්නේ. හරිද? කීයද කියලා බලන්න උත්තරේ එන්නේ sin වගුව අරගෙන. හැබැයි මේකට ළමයි ලඝු පොතක් ඕන හොඳේ. මේක ලඝු පොතක් ඕනේ. ටක් ගාලා දැන් හොරෙන් ගිහලා ටක් ගාලා මල්ලිගේ හෝ නංගිගේ ලඝු පොත ගන්න. නැත්නම් අක්කගේ හෝ අයියාගේ. ඉක්මනට අරගෙන ලඝු පොතෙන් සුළු කරන්න. right? ඔය ගාන ලියා ගන්න. පළවෙනි ගාන කියලා දාලා ඕක ලියා ගන්න. එක ගානක් හැමතිස්සෙම හදලා ඉවර කරලා ඉන්න අනිත් ගානට යන්න. මම මේකේ කැල්ලකින් හොයලා කියන්නම්. හොඳේ. කැල් පාවිච්චි කිරීම ගුරුවරුන්ට පමණක් අවසර තියෙනවා. හරි? දැන් දිරිනීතිදිත් එහෙමනේ. විශේෂ රාජකාරී සඳහා අවසර තියෙනවා. ඒ වගේ මේකෙත් කැල් භාවිතයේ ගුරුවරු සඳහා පමණක් අවසර ලබා දීලා තියෙනවා. අනික් කට්ටිය බලපත්‍ර ඉල්ලන් එන්න එපා. හරි? r සමානයි ආසන්න වශයෙන් ළමයි අංශක 48යි කලා 30යි. හරි? අංශක 48යි කලා 30යි. ඕගොල්ලෝ ගෙදර තියෙන කැල්ලේ නැහැ මේ සයින් කොස් හොඳේ ෆෝන් එකේ තියෙනවා නම් තියෙනවා. හරිද? නැත්නම් මේ සයින්ටිෆික් කැල්ලයක් තියෙනවා. ඒව තහනම් ඒව කියන්න වැඩකුත් නැහැ. කැල් තහනම්. කැල්ලයක් භාවිතා කරාම වරදක් නැහැ නේ. ඉතින් අපි විභාගෙදි නෙමෙයිනේ. ළමයි කැල්ලයක් භාවිතා කරාම වෙන්නේ ඕක උහුරු වෙන්නේ නැහැ නේ. සුළු කරන විභාගෙදි කියලා සුළු කරගන්න බැරුව ගණන් වරද්ද ගන්නවා. හරිද? ගොඩක් ළමයි එහෙම තමයි කරන්නේ. මෙන්න දෙවෙනි ගාන. නොදන්න රාශිය හොයන්න ඕනේ. මොකද්ද බලන්න නොදන්න රාශිය තියෙන්නේ. හරිද? වීදුරු ජලය. හරි? වීදුරු ජලය. මේක අංශක 30යි. sorry. මේක අංශක 45යි. මේක අංශක 30යි. වීදුරු වල වර්තනාංකය 3 බෙදීම 2යි. ජලයේ වර්තනාංකය මොකක්ද කියලා අහන්නේ. ජලයේ වර්තනාංකය මොකක්ද කියලා අහන්නේ. වීදුරු වල වර්තනාංකය n වීදුරු 3 බෙදීම 2යි. අර ජලයේ වර්තනාංක කීයද කියලා අපෙන් අහන්නේ. හදන්න බාන්න ටක් ගාලා. දශම ගානටම උත්තරේ කියන්න ඕනේ. හොඳේ.
හරි ඕකේ ඔය ගාන හදන්නේ කොහොමද කියලා අපි බලමු. ඔය ගාන හදන්න දින්නේ ඉතින් අර ස්නෙල් පාරක් දාලාම තමයි. හරි සයින් 45 බෙදීම සයින් 30 සයින් 45 බෙදීම සයින් 30 ඒ කියන්නේ සයින් i බෙදීම සයින් r සයින් 45 බෙදීම සයින් 30 සමාන කරන්න නැහැ කිය අපිට කාටද ළමයි සයින් 45 බෙදීම සයින් 30 සමාන කරන්න පුළුවන් මෙයාගේ වර්තනාංකෙ බෙදීම මෙයාගේ වර්තනාංකෙ එහෙනම් n ජලය බෙදීම n වීදුරු හරි n වීදුරු හරි එහෙනම් sin i බෙදීම sin r සමානයි n2 බෙදීම n1 දැන් sin 45 බෙදීම sin 30 සමානයි n ජලය බෙදීම n වීදුරු එහෙනම් මේකට ආදේශ කරන්න මේක හරිද කියලා බලන්න ක්‍රමයකුත් තියෙනවා ළමයි කොහොමද දන්නවද sin වැඩි කෝණයේ බෙදීම sin අඩු කෝණය නම් අර පැත්තෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම වැඩි වර්තනාංකයේ බෙදීම අඩු වර්තනාංකය. එහෙම පාඩම් කරගත්තත් කමන්නේ. නමුත් ඒක හරිද කියලා බලා ගන්න විතරක් වෙපන් එකක් වගේ තියාගන්න. හරි? ගණන වැරදීමෙන් ආරක්ෂා වෙන්න. එහෙනම් sin වැඩි කෝණයේ බෙදීම sin අඩු කෝණය සමානයි වැඩි වර්තනාංකයේ බෙදීම අඩු වර්තනාංකය. හරි? එහෙනම් sin 45 sin 45 කීයද කියලා බලන්නකෝ. එක බෙදීම මූල දෙකයි. හරි? sin 30 භාගයයි. හරි sin 30 භාගයයි සමානයි n ජලය ඒක තමයි අපිට හොයන්න තියෙන්නේ n ජලය බෙදීම n වීදුරු තුන බෙදීම දෙකයි දැන් අර කිව්ව තර්කය මේකට දාන්න බෑ හේතුව තමයි මේකේ කෝණ දෙකම තියෙනවා ඒ වර්තනාංක දෙක දන්නේ නැහැනේ වර්තනාංක දෙක දැනගත් වෙලාවට මට පුළුවන් අර තර්කය දාන්න වැඩි කෝණයේ බෙදීම අඩු කෝණය සමානයි වැඩි වර්තනාංකයේ බෙදීම අඩු වර්තනාංක හරිනේ ඒ විදිහට දැන් මේක සුළු කරන්න කොහොමද ළමයි නෑ ළමයින්ට මාර වශයෙන් මේක අම්මෝ මේක කොහොමද සුළු කරන්නේ කියලා. හරිද මේ දෙකට මේ දෙක කපන්න. අන්න සුළු කිරීම. ඒ කොහොමද? මේ දෙක ඉලක්කම උඩට යනවා. මේකත් උඩට යනවා. දෙපැත්තම දෙකෙන් බෙදුවම මේ දෙකට දෙක කැපිලා යනවනේ. හරි. ගෙදර නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ඒ සුළු කිරීම බලන්න. n ජලය සමානයි 3 බෙදීම මූලය 2යි. 3 බෙදීම මූලය 2යි. හරි. එහෙනම් උත්තරේ n ජලය 3 බෙදීම මූලය 2යි. ඕනනම් භාග සංඛ්‍යාව ගණන් මම කියන්නම් 3 බෙදීම 1.41යි 2.12යි හරි 2.12යි ලියන්න මෙහෙම ඊළඟ ගාන ඊළඟ ගාන තමයි මේක. මේක අංශක 30යි. හරි. මේක අංශක 30යි. මං අහන මේ කෝණය මොකද්ද? ඇල්ෆා නම් මේ කෝණය මොකද්ද? සහ මේක තීටා නම් මේ කෝණය මොකද්ද කියලා මං අහනවා. හරිද? මේක වීදුරු. වර්තනාංගය 1.5යි. මේක n සමානයි. හොඳේ. වීදුරු n සමානයි 1.5යි. මේක වාතය. හරිද? ආලෝක කිරණේ යන විදිහ උනත් ඔයගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද වාතය ඉඳන් වීදුරුවට යනකොට අභිලම්බයේ දෙසට හැරෙනවා. වීදුරුවල ඉඳන් නැවත වාතයට යනකොට අභිලම්බෙන් ඉවතට හැරෙනවා. හරි?
දැන් මට මේ සටහන ඇඳගෙන ඔයගොල්ලෝ හොයලා දෙන්න ඕනේ. පළවෙනි උත්තරේ තමයි ඇල්ෆා සොයන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට තීටා සොයන්න. තීටා සොයන්න. හරි තීටා සොයන්න. ලියන්න ඉක්මනට. ඇල්ෆා සොයන්න තීටා සොයන්න. හරිම සරලයි. කියලා තමයි හිතන් ඉන්නේ. හරි දැන් බලන්න ඇල්ෆා සොයන්න. එතකොට මට කියන්න පුළුවන් මෙහෙම sin මෙන්න මේ අවස්ථාවට ස්නෙල් නියමයේ දාන්න පුළුවන් නේ. එහෙනම් මම ලියන වාත වීදුරු අතුරු මුහුණතට. වාත වීදුරු අතුරු මුහුණතට. වාත වීදුරු අතුරු මුහුණතට ස්නෙල් නියමයෙන්. ස්නෙල් නියමයෙන්. හරිද? ඒ වගේ ගොඩක් තියෙන වෙලාවට ස්නෙල් නියමයේ දාන්නේ කොහෙද කියලා හරියටම ලියන්න ඕනේ. නැත්තම් වැරදි. ස්නෙල් නියමයෙන් කියලා ලියලා මම මෙතෙන්ට ස්නෙල් පාරක් දානවා. sin 30 බෙදීම sin 30 බෙදීම sin alpha. sin 30 බෙදීම sin alpha. එහෙනම් sin i බෙදීම sin r සමානයි. මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. මෙයාගේ වර්තනාංකය 1.5 මෙයාගේ වර්තනාංකය 1යි වාතය නිසා. එහෙනම් 1.5 බෙදීම 1. එහෙනම් sin i බෙදීම sin r සමානයි n2 බෙදීම n1. හරිද? එහෙනම් sin 30 බෙදීම sin alpha සමානයි 1.5 බෙදීම 1යි. පට්ට ලේසි. sin 30 0.5යි. 0.5 බෙදීම sin alpha සමානයි 1.5යි. එතකොට sin alpha උක්ත කරන්න. sin alpha උක්ත කරාම 0.5 බෙදීම 1.5යි. හරිද? 0.5 බෙදීම 1.5යි. මේකට මේ කැපිලා යනවා 3න් 1යි. විශේෂයෙන් කියන දෙයක් තියෙනවා. සුළු කරන්න නම් ළමයි උගන්නන්න අමාරුයි. ඒක O level කරලා A level වලට එන්නේ ඒක තමයි. නැත්නම් ඉතින් O level කරන්න තේරුමකුත් නැහැනේ. ඒ නිසා සුළු කිරීම ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. sin alpha සමානයි 3න් 1යි. 3 1යි කියන්නේ 0.3. හරි? 0.3. රෝආට 0.3 sin බලන්න ඕනේ. හරි? sin බලන්න එනෝ ඔයාට ඒකේ. අංශක 19 කලා 31යි. ඇල්ෆා සමාන අංශක 19යි. හරි? සෝරි කලා 30යි ආසන්න වශයෙන් මම ගන්නෙ. අංශක 19 කලා 30යි ඇල්ෆා කියන්නේ. හරි? අංශක 19 කලා 30යි. හරිද? දැන් තීටා හොයන්න නම් ළමයි මතක තියාගන්න මෙන්න මේ දෙවන මුහුණතරක් දාන්න වෙනවා. මෙන්න මෙතෙන්ටත් දාන්න වෙනවා ස්නෙල් නියම. ඊට කලින් අපි පොඩි වැඩක් කරන්න ඕනේ. මෙතන ඇල්ෆා නම් මෙතනත් ඇල්ෆා තමයි. හරිද? මෙතනත් ඇල්ෆා තමයි. ඉතින් පට්ටලේසි දැන් අපි දෙවෙනි අතුරු මුහුණතට නැත්තම් අපි කියනවා ඒකට වීදුරු වාත අතුරු මුහුණත. වීදුරු වාත අතුරු මුහුණතට වීදුරු වාත අතුරු මුහුණතට ස්නෙල් නියමය දානවා. ස්නෙල් නියමය. වීදුරු වාත අතුරු මුහුණතට ස්නෙල් නියමය දානවා. එහෙනම් මෙතන ස්නෙල් නියමය දානකොට මේ පැත්තෙන් ඉඳන් කිරණේ එනවනම් මෙයා තමයි බබා I වෙන්නේ. මෙයා තමයි R වෙන්නේ. කිරණේ එන පැත්තේ එක I අනිත් පැත්තේ එක R. ඒ වගේම කිරණේ එන පැත්ත පළවෙනි මාධ්‍ය, කිරණේ යන පැත්ත දෙවෙනි මාධ්‍ය. ඉතින් ළමයි කියයි මෙතෙන්දි එහෙම නෙමෙයි. කිරණේ ආවේ මෙහෙන් නිසා එක වීදුරු එතකොට දෙකනේ. හරි මේ මුහුණතට මෙයා පළවෙනි මාධ්‍ය, මෙයා දෙවෙනි මාධ්‍ය. මේ මුහුණතට වෙනකොට කිරණේ එන්නේ මෙහෙන්නේ. එහෙනම් මෙයා පළවෙනි මාධ්‍ය, මෙයා දෙවෙනි මාධ්‍ය.
ඉතින් ළමයි කියයි එක මේ විදිහට වීදුරු වලට 1 2 2ම දාන්න පුළුවන්ද කියලා. පුළුවන්. මොකද හේතුව අන්තර්පෘෂ්ඨ දෙකක් තියෙනෝනේ. අන්තර්පෘෂ්ඨ දෙකක් වෙනකොට ඒක ඒ විදිහට අන්තර්පෘෂ්ඨයට අදාළව දාන්න ඕනේ. මාධ්‍යයට අදාළව අන්තර්පෘෂ්ඨයට අදාළව. අන්තර්පෘෂ්ඨයට ආලෝක කිරණ එන පැත්ත පළවෙනි මාධ්‍ය, අන්තර්පෘෂ්ඨයෙන් වර්තනය වෙලා යන පැත්ත දෙවෙනි මාධ්‍ය. අන්තර්පෘෂ්ඨයට එන පැත්ත පළවෙනි මාධ්‍ය, අන්තර්පෘෂ්ඨයෙන් යන පැත්ත දෙවෙනි මාධ්‍ය. පට්ටලේසි. එහෙනම් ස්නෙල් නියමය sin alpha බෙදීම sin alpha බෙදීම කවුද ළමයි? sin alpha බෙදීම sin theta. හරිද? sin theta. එහෙනම් අපි කොහොමද කියන්නේ? sin i බෙදීම sin r. sin i බෙදීම sin r සමානයි n2 බෙදීම n1. n2 බෙදීම n1 කියන්නේ n2 කියන්නේ වාතයේනේ 1යි වර්තනාංකය. n1 කියන්නේ බබා 1.5යි වීදුරුනේ. ඔය විදිහට එනවා. දැන් මම මේකෙන් sin θ උක්ත කරන්න හිතාගෙන හරස් ගුණිතය ගන්නවා. එහෙනම් මට එනවා sin θ වරක් 1 කියන්නේ sin θ. sin θ සමානයි 1.5යි sin alpha. 1.5යි sin alpha. හරි. එහෙනම් ඔයාට එනවා sin θ සමානයි 1.5යි sin alpha. sin alpha. sin alpha කියන්නේ කීයද? 3න් 1යි. අරවෙන් ගන්න එපා alpha 19 කලා. ඒව දාන්න එපා. sin alpha කියන එක නා 3න් 1යි කියන්නේ නිකම්ම තියෙනවනේ මෙතන ඒක දාන්න. 3න් 1යි. හරි. එහෙනම් උත්තරේ එනවා sin θ සමානයි 0.5 උත්තරේ θ සමානයි sin θට භාගය එනවා නම් sin θට භාගය එනවා නම් θ අංශක 30යි. ඕනනම් පොතේ බලන්න. θ අංශක 30යි. හරිද? sin θට 0.5යි කියලා කියන්නේ θ අංශක 30යි කියන එක. හදා ගන්න බා නික්මන්ට. ළමයි වීඩියෝ එක නැවැත්තුවට කමක් නැහැ. කවදාවත් වීඩියෝ එක ඉස්සරහට දුවන්න එපා. ගොඩක් කට්ටිය මට කෝල් කරා සර් මේ මෙතනින් පස්සේ මේ අපිට තේරෙන්නේ නැහැ නේ මේක කියලා. ඉතින් තේරෙන්නේ කොහෙද? ඒ ළමයා ඉස්සරහට දුවලා. මම ගාණි කෑල්ලක් කියන බෝඩ් එක මකනස්සේ. හරිද? ඒ ළමයා ඉස්සරහට දුවලා. ඉතින් ඒක ඒවට කියන වචන නැහැ මට. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා බලන වෙලාවේදී වීඩියෝ එක නැවැත්තුවට කමක් නැහැ. ඉස්සරහට නම් දුවන්න එපා. හරිද? නවත්තන්න පස්සට ගන්න. ඉස්සරහට දුවන්න එපා. පස්සට වීඩියෝ එක ගත්තත් ආයි ඉස්සරහ තමන් කොතනින්ද බස්සට ගත්තේ කියලා මතක තියාගන්න. හරි? ඒක නිසා ඉස්සරහට දුවන්න එපා වීඩියෝ එක. රයිට්? මෙන්න මෙතන වැදගත් කාරණා මිස් වෙනවා ඒකයි. මෙන්න මෙතන ළමයි මම පට්ට තීරයක් කියන්න යන්නේ. මෙන්න මේක තමයි තීරය. ඔයාලට දැන් මේකත් අංශක 30යි කියලා ආව නේද? ආව නේද අංශක 30යි කියලා. එහෙනම් මතක තියාගන්න ළමයි එක් මාධ්‍යයක ඉඳලා හරිද මේක මතක තියාගන්න හොඳටම. එක් මාධ්‍යයක ඉඳලා සමාන්තර පැති තියෙන තවත් මාධ්‍යයක් ආලෝක කිරණයක් විසින් පසු කරගෙන යනවා නම් මොකද්ද? එක් මාධ්‍යයක ඉඳලා සමාන්තර පැති තියෙන මෙතින් සමාන්තර පැති තියෙන තවත් මාධ්‍යයක් මේ ආලෝක කිරණය පහු කරගෙන යනවා නම් ගිහිල්ලා නැවතත් එම මාධ්‍යයටම නිර්ගත වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? වාතයෙන් පටන් අරන් වීදුරු හරහා නැවතත් වාතයට මේ කිරණය එනවා නම් අනිවාර්යයෙන්ම විය යුතු සාධකය තමයි විය යුතු දේ තමයි පතන කිරණයයි නිර්ගත කිරණයයි එකිනෙකට සමාන්තර වෙනවා. දැන් මම කිව්ව එක බොරුද බලන්නකෝ. නිර්ගත කිරණය කියන එක ළමයි දන්නේ නැත්නම් වැඩේ අප්සෙට් එකක්. ඒක නිසා ඒව හොඳට දැනගන්න ඕනේ. මොකද්ද? කිසියම් ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් හරහා ගමන් කළා නැවතත් මුල් මාධ්‍යයටම පැමිණෙනවා. එහෙනම් ආලෝක කිරණයක් එක් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයක් හරහා ගමන් කළා මුල් මාධ්‍යයටම නැවත එනවා. ඒ කියන්නේ වාතේ නම් වීදුරු වලට ගිහිල්ලා වීදුරු දිගේ ගිහිල්ලා ආයි වාතයට එනවා නම් මෙන්න මේ පතන කිරණයයි මෙතනින් මේක ඔහොම ගිහිල්ලා ඉවරලා
මෙතනින් යන මෙන්න මේ නිර්ගත කිරණයයි එකිනෙකට මෙන්න මේ කිරණ දෙක එකිනෙකට සමාන්තර රේඛා වෙනවා. හරිද? මෙයා මෙහෙම දික් කරොත් එහෙම කවදාවත් මේ දෙන්න එකට කැපෙන්නේ නැහැ. සමාන්තර රේඛා වෙනවා. සමාන්තර රේඛා වෙනවා. එහෙනම් මතක තියාගන්න ඕක තමයි තියරි. එහෙනම් මේ කෝණය වාට තීටා කියලා එනවනම් මේ කෝණයත් වාට එන්නේ ස්ථිරෝම තීටා ඔප්පු කිරීමකින් තොරව භාවිතා කළ හැකි තියරි එකක්. ලියන්න මෙහෙම ඉහත ගණනය කිරීමට අනුව රතු පෑනෙන් කොටු කරගන්න බලාගෙන ලියන්න. ඉහත ගණනය කිරීමට අනුව එක් මාධ්‍යයක සිට හරි චුට්ටක් ලියන එක නවත්තලා අහගන්න. මේක එහෙම වෙන්න නම් මේ මාධ්‍ය අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේ? ඒවේ මේ අන්තර් පැති දෙක එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ නැහැ පුතේ. හරි මේ වගේ එකක් වුණොත් ඉන්නම් එහෙම වෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා මේ සමාන්තරව යන්නේ නැහැ. සමාන්තර පැති සහිත මාධ්‍ය වෙන්න ඕනේ. අනිවාර්යයි ඒක. හරිද? ලියන්න ආලෝක කිරණය එක් මාධ්‍යයක සිට සමාන්තර පැති ඇති තවත් මාධ්‍යයක් හරහා ගමන් කොට නැවතත් මුල් මාධ්‍යයටම නිර්ගත වේ නම් පතන කිරණයත් නිර්ගත කිරණයත් එකිනෙකට සමාන්තර වේ. පතන කිරණයත් නිර්ගත කිරණයත් එකිනෙකට සමාන්තර වේ. හරි එකිනෙකට සමාන්තර වේ. හරි ලියන්න ඊළඟ ගාන ලියන්න මෙහෙම පහත දැක්වෙන්නේ විවිධ වර්තනාංකයන්ගෙන් යුතු මාධ්‍ය කිහිපයක් තුලින් ආලෝක කිරණයක් වර්තනය වන ආකාරයයි. එහි තීටා සමාන ඇල්ෆා බව සාධනය කරන්න. මේ බාල ළමයි මේතර වගේම එකක්. හැබැයි ඒකේ නම් පොඩි වෙනසක් තියෙනවා. මොකද මාධ්‍ය තුනක් මේ විදිහට එකිනෙකට ස්පර්ශ වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ වෙනස් වර්තනාංකයන් තමයි මේවට තියෙන්නේ. දැන් මෙතනින් ආලෝක කිරණයක් ආවොතින් එහෙම මම දෙනවා මෙහෙම මේක වාතය මේක පළමු මාධ්‍ය. ඒ කියන්නේ මොනවා හරි පළමු මාධ්‍ය කියන්නේ වීදුරු. හරි මොකක් හරි වෙන්න දිනේ. ඒතර වර්තනාංකය n1 කියලා ගන්න මම ඒකේ. පළවෙනි මාධ්‍ය වර්තනාංකය n1. අනිවාර්යයෙන්ම වාතයට වඩා නම් වර්තනාංකය වැඩි වෙන්න ඕනේ. මොකද වාතයේ තමයි අඩුම වර්තනාංකය තියෙන්නේ. එහෙනම් මේ පළමු මාධ්‍ය වර්තනාංකය n සමාන n1. වර්තනාංකය සමාන n1. මේ පළමු මාධ්‍ය කියන එක තමයි ඔය තියෙන්නේ. මේ තියෙන දෙවන මාධ්‍ය කියන එක, මේ තියෙන තුන්වන මාධ්‍ය කියන එක. එහෙනම් මේකේ වර්තනාංකය n2, මේකේ වර්තනාංකය n3. හරි n3. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා ගහනතර මාධ්‍යයක් අභිලම්බය දෙසට නැවිලා යනවා. හරිද? අභිලම්බය දෙසට නැවිලා යනවා මේ තියෙන්නේ. එතකොට මම මෙහෙම සම්බන්ධතාවයක් ඔයාලට දෙනවා මේ ගානේදී. හරිද? මේ ගානේ දත්තයක් විදිහට මෙහෙම දෙනවා. n1ට වඩා n2 විශාලත්වයෙන් අඩුයි. n1ට වඩා n2 විශාලත්වයෙන් අඩුයි කියලා දෙනවා. ඒක දෙන්නේ ඇයි ළමයි? මට මේ කිරණය ඇඳ විදිහින් ඕගොල්ලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. නමුත් මම කිරණය අඳින්න එහෙම පාවිච්චි කරන නිසා ඒකත් ඕගොල්ලන්ට දත්තයක් විදිහට දෙන්නම්.
ඒ කියන්නේ මම මේ පැත්ත ගහනතර මාධ්‍යය මේ පැත්ත විරලතර මාධ්‍යය කියලා ගන්නවා. එහෙනම් මේ පැත්ත ගහනතර නම් මේ පැත්ත විරලතර නම් ගහනතර මාධ්‍ය නම් විරලතර මාධ්‍යට ආලෝක කිරණය යනකොට යන්න හදන මාර්ගයට වඩා ඉවතට ආලෝක කිරණය හැරෙනවා. ඔන්න හැරෙනවා. ඉවතට ආලෝක කිරණය හැරෙනවා මේ පැත්තට. හරි. ඊට පස්සේ මන් දෙනෝ N2ට වඩා විශාලය N3 කියලා. N2ට වඩා N3 විශාලයි කියලා. ඒ කියන්නේ මොකද්ද? මේක විරල මාධ්‍යය මේක ගහන මාධ්‍යය. එහෙනම් අපි මුලින් ඉඳන් ලියන් ඉමු නැත්නම් ඔයගොල්ලෝ පැටලේ වාතය කියන්නේ බබා විරල මාධ්‍යය. වීදුරු කියන්නේ හරි මොනවා හරි වර්තනාංකයක් තියෙන මාධ්‍යයක් කියන්නේ ගහන මාධ්‍යය. මෙතෙන්දි මේ සම්බන්ධතාවයට අනුව මේ පැත්තේ වර්තනාංකය වැඩි මේ පැත්තේ වර්තනාංකය අඩුයි. වැඩි නම් මේක ගහනතර මාධ්‍ය විරලතර මාධ්‍ය. ළමයි කියයි මේකෙදි එක විදියක් මේකෙදි එක විදියක් කියලා විරල මුලින් ගහන එහෙම හිතන්න එපා. මං කෝ අන්තර් පෘෂ්ඨය ගැන හිතන්න. අන්තර් පෘෂ්ඨය ගැන හිතලා තීන්දුව తీරන ගන්න. රයිට්. මෙතන බලන්න මේ පැත්ත N2 අර පැත්ත N3 එහෙනම් N2 කියන එක නා අඩුයි N3ට වඩා නම් මේ පැත්ත විරල මාධ්‍යයක් වෙනවා මේ පැත්ත ගහන මාධ්‍යයක් වෙනවා. හරිද? ගහන මාධ්‍යයක් වෙන. එහෙනම් විරල මාධ්‍යයේ ඉඳලා ගහන මාධ්‍යයට ආලෝක කිරණයක් යද්දී අභිලම්බයෙන් ඉවතට අභිලම්බයේ දෙසට හැරෙනවා. හරිද? අභිලම්බයේ දෙසට හැරෙනවා. ආයි නැවත යන්නේ මෙහා වාතයට. ආයි මේ ආලෝක කිරණය යන්නේ ළමයි වාතයට. නේ? ආලෝක කිරණ මේ යන්නේ වාතයට. හරිද? එතකොට වාතයට යනකොට මෙයා ගහනතර මාධ්‍ය මෙයා විරලතර මාධ්‍ය. ආලෝක කිරණ යන්නේ වාතයට නිසා මෙන්න යන්න හදපු මාර්ගයට වඩා ඉවතට හැරෙනවා. ඒ කෝණය තමයි මම θ කියලා ඔයාලට දෙන්නේ. මේ කෝණය තමයි ඔයාලට දෙන්නේ ඇල්ෆා කියලා. හරිද? මට ඕනේ ඔය ඇල්ෆායි θයි සමානයි කියලා පෙන්නන්න. ඔන්න මම ඔයාලට දෙන රූප සටහන තේරුම් ගන්න හොඳට. මම මේ ඇඳලා තියෙන්නේ මෙයාට වඩා මෙයා කොහොමත් වර්තනාංකය වැඩි නිසා විලම්බයේ දෙසට මෙතන අරන් තිනවා අරයාගේ වර්තනාංකය අඩුයි මෙයාගේ වර්තනාංකය වැඩි කියලා. එහෙනම් එයා විරල මෙයා ගහන වල ඉඳන් විරල වලට යනකොට අභිලම්බෙන් ඉවතට හැරෙන්න ඕනේ. ඒ වගේම මෙතන දීලා තියෙන මෙයා වර්තනාංකය අඩු මෙයා වර්තනාංකය වැඩි. ඒ කියන්නේ මෙයා විරල මෙයා ගහන. එහෙනම් විරල වල ඉඳන් ගහන එනකොට අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ. විරල වල ඉඳන් ගහන එනකොට අභිලම්බයේ දෙසට නැත්තම් මෙතෙන්ට ගියා මෙන්න ගහන මෙන්න විරල හරි මෙන්න ගහන මෙන්න විරල. හරිද? ගහන බල ඉඳන් විරල මාධ්‍යයට ආලෝක කිරණයක් යද්දී අභිලම්බයෙන් ඉවතට හැරෙනවා. ඔන්න ඉවතට හැරලා ගියා. පට්ට ලේසි. හරි. මොකද මේක නැවතත් වාතයටමයි යන්නේ. හොඳේ වාතය. වාතයෙන් පටන් අරන් වාතයට යන්නේ. හරි. මේ සියලුම ඒවා සමාන්තර පැති සහිත මාධ්‍ය. බලමු අපි මොකද වෙන්නේ කියලා ඇල්ෆායි θයි සමාන වෙනවද කියලා ඇත්තටම බලමු. එහෙම නොදින් එහෙම වෙන්න එපා. එනේ එහෙම බා පෙන්නන්නේ කියලා දීන්නේ. හරි. දැන් අපි බලන්න ඕනේ කොහොමද ඒක බව පෙන්වන්නේ කියලා. එහෙම වුණාට පස්සේ අපි දැන් මේක බව පෙන්වන එක පැත්තකින් දාලා මම පොඩි කතාවක් කියන්න. මේක හරිසියත් ඔහොම අපි ගිහිල්ලා ඔන්න බව පෙන්න ගත්තයි කියමුකෝ. එතකොට අපිට වැදගත් නිගමනයකට එන්න පුළුවන්. මොකද්ද? මාධ්‍ය කිහිපයක් එකිනෙකට ස්පර්ශව තියෙන වෙලාවක. හරිද? එකිනෙකට ස්පර්ශව තියෙන වෙලාවක. එක්තරා මාධ්‍යයක ඉඳලා ආලෝක කිරණයක් ඇවිල්ලා අර ස්පර්ශ වෙලා තියෙන මාධ්‍ය සේරෝම හරහා ගමන් කරලා නැවතත් අර පළවෙනි මාධ්‍යයටම නිර්ගත වෙනවා නම් උදාහරණයක් විදිහට වාතයෙන් ඇවිල්ලා මේ තුනම හරහා ගමන් කළා නැවතත් වාතයට එනවා නම් ඒ කිරණ දෙක අනිවාර්යෙන් සමාන්තර වෙන්න ඕනේ. ඒ කිරණ දෙකේ කිව්වේ පතන කිරණයයි අන්හරේ අවසානට නිර්ගමනය වෙන කිරණයයි අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. හැබැයි එහෙම සමාන වෙන්න නම් සුපිරි දෙයක් වෙන්න ඕනේ. ඒක තමයි මේ සෑම මාධ්‍යයකම අන්තර්පෘෂ්ඨ සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් මේ සෑම මාධ්‍යයකම අන්තර්පෘෂ්ඨ සමාන්තර රේඛා විය යුතුයි. මේ ඔක්කොම සමාන්තර රේඛා වෙන්න ඕනේ. මේකට මේක ඒකට මේක. සියලුම ඒවා සමාන්තර වුණොත් විතරයි එහෙම වෙන්නේ. මතක තියාගන්න. එහෙනම් එක් මාධ්‍යයක ඉඳලා මාධ්‍ය කිහිපයක් ස්පර්ශව ඇති අවස්ථාවක එම මාධ්‍ය කිහිපයේ ඔස්සේම ආලෝක කිරණය ගමන් කළා නැවතත් මුල් මාධ්‍යයටම නිර්ගමනය වෙනවා නම් මෙන්න මේ නිර්ගත කිරණයයි මෙන්න මේ පතන කිරණයයි ලොවෙත් එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්න නම් මේ ස්පර්ශ වෙලා තියෙන මාධ්‍ය එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. නැත්නම්
ස්පර්ශ වෙලා තියෙන අන්තර් පෘෂ්ඨ එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. දැන් අපි ඒක ඔප්පු කරන්නේ කොහොමද කියලා බලමු. ඔප්පු කරන්නේ මෙහෙමයි. මේ කෝණය ඇල්ෆා නම් මම ගන්න මේ කෝණය බීටා කියලා. හරි? මේ කෝණය බීටා. ඒ කෝණය බීටා නම් ඒකාන්තර කෝණ වලින් ළමයි මේ කෝණයත් බීටා නේ. ඒකාන්තර කෝණ වලින් බලන්න. ඒ වගේම මේ කෝණය ගැමා නම් හරිද? මේ කෝණයත් ඒකාන්තර කෝණ වලින් ගැමාම තමයි. රයිට්? ගැමාම තමයි. මේ කෝණය අපි ගමු දැන් අකුරුත් නැහනේ. කැපිටල් A නම් හරිද? ඒකාන්තර කෝණ වලින් මේකත් කැපිටල් A තමයි. හරි? මේකත් කැපිටල් A. හරිම සරලයි. දැන් මම මේ අතුරු මුහුණක් දාගන්නවා. මේ පළවෙනි අතුරු මුහුණත, මේ දෙවෙනි අතුරු මුහුණත, මේ තුන්වෙනි අතුරු මුහුණත සහ නැත්නම් අන්තර් පෘෂ්ඨය කියන්නේ ඔකට මේ හතරවෙනි අතුරු මුහුණත නැත්නම් හතරවෙනි අන්තර් පෘෂ්ඨය. දැන් මම ස්නෙල් නියමේ දාන්න යන්නේ. හරිද? ස්නෙල් නියමේ දාන්න යන්නේ පළවෙනි අතුරු මුහුණතට ස්නෙල් නියමේ දානවා. දැන් මම මොකක්ද දෙන්නේ? sin i බෙදීම sin r. sin alpha බෙදීම sin beta. sin alpha බෙදීම sin beta. සමාන කරන්න පුළුවන් ළමයි මට sin alpha බෙදීම sin beta කියන එක නා සමාන කරන්න පුළුවන් මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් sin i බෙදීම sin r සමානයි n2 බෙදීම n1 වගේ මතක තියාගන්න. sin alpha බෙදීම sin beta සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් sin alpha බෙදීම sin beta සමානයි n1 බෙදීම 1යි. n1 බෙදීම 1යි. හරි? දෙවෙනි පළවෙනි සමීකරණේ හරි පළවෙනි සමීකරණේ මම මේක 1 2 3 4 අරකෙත් තියෙන නිසා පොඩ මකන්නම්. මේක ගන්නවා x කියලා. x අතුරු මුහුණත, y අතුරු මුහුණත, z අතුරු මුහුණත, k අතුරු මුහුණත. හරි? එහෙනම් මම මෙහෙ උඩින්ම ලියන්නම් ස්නෙල් නියමය යොදමු කියලා. ස්නෙල් නියමය යොදමු. x අතුරු මුහුණතට ඔන්න ස්නෙල් නියමය යොදලා තියෙනවා. හරිද? පළවෙනි සමීකරණය ඔන්න මම ගත්තා. ඒ වගේම මට ලියන්න පුළුවන් y අතුරු මුහුණතට ස්නෙල් පාර දාලා y අතුරු මුහුණතට ස්නෙල් නියමය දැම්මම බලන්න ළමයි y අතුරු මුහුණතට දැම්මම මෙයා තමයි පතන කෝණය. අරයා තමයි වර්තන කෝණය. එහෙනම් පුතා මෙයා තමයි i වෙන්නේ, මෙයා තමයි r වෙන්නේ. එහෙනම් sin i බෙදීම sin r. i වෙනුවට තියෙන්නේ බීටා, r වෙනුවට තියෙන්නේ ගැමා. sin ගැමා. අන්න. එහෙනම් sin beta බෙදීම sin gamma. ඒ කියන්නේ මොකද? sin i බෙදීම sin r. හරිනේ? එහෙනම් sin beta බෙදීම sin gamma සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් මෙයාගේ වර්තනාංකය * මෙයාගේ වර්තනාංකය n1. n1. එයා මගේ දෙවනියා. හරි? දෙවනියා. z කියන අතුරු මුහුණතරත් මම දානවා. z කියන අතුරු මුහුණතරත් මම දානවා. z කියන අතුරු මුහුණතරත් ස්නෙල් පාරක් දැම්මම sin gamma බෙදීම sin a නේ. sin gamma බෙදීම sin a සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් sin gamma බෙදීම sin a සමානයි n3 බෙදීම n2. අන් හරි. sin i බෙදීම sin r සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. හරිනේ? එහෙනම් n3 බෙදීම n2. ඕනම ළමයෙක්ට අල්ලගන්න පුළුවන්. තේරෙන්නේ නැත්නම් මෙච්චර කරලත් අල්ලගන්න බැර නම් අමාරුයි. ඉතින් හොඳේ. ඒක නිසා ඔයාලා නැවත නැවත මේ වීඩියෝ එක දුවලා හරි බලන්න. අනිවාර්යෙන් හොඳට අල්ලගන්න ඕනේ. හරි? ඒ කියන්නේ කලින් සතියේක හොඳ අප්ඩේට් වෙලා ඉන්න නැති වුණොත් ඉන්නම් වැඩේ අප්සෙට් යනවා. හරි. මෙතන බලන්න මේ k අතුරු මුහුණතර මම දානවා sin a බෙදීම sin theta සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. හැමතිස්සෙම sin i කියලා ගන්නේ ආලෝක කිරණේ පැමිණෙන පැත්ත තමයි i කියලා ගන්න. i කෝණය පතනය කියලා ගන්න. එහෙනම් මේ පැත්තෙන් පතන එනවා නම් මෙයා i මෙයා r. එහෙනම් sin i බෙදීම sin r සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් sin a බෙදීම sin theta සමානයි 1 බෙදීම n3. එහෙනම් sin a බෙදීම sin theta සමානයි 1 බෙදීම n3. හරි? එයා හතරවෙනි එක. දැන් මේ හතර වැඩි කරන්න. හරිද? සමීකරණ හතර වැඩි කරන්න. එහෙනම්
sin alpha බෙදීම sin beta වැඩි කිරීම sin beta බෙදීම sin gamma sin beta බෙදීම sin gamma හරි වැඩි කිරීම sin gamma බෙදීම sin a වැඩි කිරීම sin a බෙදීම sin theta සමානයි මොකද්ද බලන්න ඉන්න ළමයි මේ පැති ටික සේරම වැඩි කරන් ගියා මම දැන් සමීකරණ හතරම වැඩි කරපු එක කරේ. ඒ කියන්නේ මේක සුළු කිරීමේ සුවිශේෂී ක්‍රමයක්. හරිද? මේ ටිකත් වැඩි කරන් යන්න. n1 බෙදීම 1යි n1 බෙදීම 1යි වරක් n2 බෙදීම n1 n2 බෙදීම n1 වරක් n3 බෙදීම n2 වරක් වරක් එක බෙදීම n3 එක බෙදීම n3 හරි එතකොට බීටාට බීට කැපිලා යනවා ගැමාට ගැමා කැපිලා යනවා ඒට ඒ කැපිලා යනවා sin alpha බෙදීම sin theta sin alpha බෙදීම sin theta කියලා එනවා සමානයි අනිත් ඒවා මොකද්ද බලන්න එන්නේ n1 ට n1 කැපෙනවා n2 ට n2 කැපෙනවා n3 ට n3 කැපෙනවා එක බෙදීම එක කියන්නේ එකයි සමහර බිඳුවයි කියලා දානවා තේරෙම ටික කපලා දාලා හරි ලූස් විදියට සුළු කරන කට්ටිය තමයි එහෙම කරන්නේ sin alpha සමානයි sin theta කියලා එනවා alpha සමානයි theta කියලා ලස්සනට එනවා අපිට alpha සමානයි theta හරි alpha සමානයි theta alpha සමානයි theta එහෙනම් ඔයාලට එනවා මේ කෝණය සහ මේ කෝණය එකිනෙකට සමානයි කියලා. හරිනේ? හරිම ලේසි. ටක් ගාලා ලියා ගන්න. හරි? එහෙනම් අපි ආලෝකයේ පාඩම අදට ඔතනින් අවසන් වෙනවා. හරි?